බොහොමත්ම ස්තුතියි කරන ලද ආරාධනය ගැන නීතිඥයෙක් හැටියට මේ සම්බන්ධව සමහර නෛතික ප්‍රතිපාදන අපි කොහොමද මේ සාකච්ඡාවත් එක්ක බද්ධ කරගන්නේ කියන එකයි මට කතා කරන්නට ආරාධනා කළේ. ඊට කලින් අපිට තියෙන පොඩි ප්‍රායෝගික ප්‍රශ්නයක් මම මේ ඡායාරූපයෙන් පෙන්වනවා. බොහෝ විට මේ කොළඹ එහෙම නැත්නම් නාගරිකව ඉන්න අපිට අපි කල්පනා කරනවා කොහොමද අපි මේ මුරුංගා හිටව ගන්න කියලා. දැන් මමත් මේ නාගරිකව ජීවත් වෙන පුද්ගලෙක්. මේ මගේ ගෙදර කොන්ක්‍රීට් එක උඩ මම මුරුංග ගහක් හිටවලා තියෙන ඒ ගහේ පින්තූරයක් මම මේ ඔබට අද පෙන්වන්න. මගේ උඩ තට්ටුවේ කොන්ක්‍රීට් එක උඩ මුරුංග ගස් 3ක් විතර හිටවලා තියෙනවා. මුරුංග ගස් විතරක් නෙමෙයි ඒකේ ගස් ලැබු ගස් ලොකු ගස් තියෙනවා. කජු ගස් හිටන් තියෙනවා. මේ මුරුංග ගස් මේ තියෙන මුරුංග ගහ. මේ මුරුංග ගහේ සාමාන්‍යයෙන් හැමතිස්සෙම කරල් කිලෝ 10ක් විතර තියෙනවා. සමහර කාලවල තියෙනවා කිලෝ 20 විතර එන කාලවල. කිසිම දෙයක් මම දාන්නේ වතුර විතරයි දාන්නේ. කිසිම පෝරක් මම පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි මම ලිං වතුර ලබා ගැනීමට උඩට ක්‍රමවේදයක් පාවිච්චි කරලා තියෙනවා. පොඩි නළු ලිඳක් පාවිච්චි කරලා උඩ තට්ටුවට. නැත්තම් මොකද මේ ක්ලෝරින් පාවිච්චි කරපු ජලය වගාවට හිතකර නැහැ කියන මතයේ තමයි මම ඉන්නේ. මේ භූගත ජලය තමයි පාවිච්චි කළේ යුත්තේ. මේ මගේ ගෙදර තියෙන මුරුංග ගහ. ඉතින් ඒක නිසා ඒක හිටවලා තියෙන්නේ මේ අඩි 1.5ක් විතර පස් දාපු තැනක. එතන මම යටින් පොඩි ඉටි කොලයක් තියලා ඒ වතුර එහෙට මෙහෙට ලීක් වෙනවට ඒ ඉටි කොලෙන් වහලා තමයි පස් පුරවලා තියෙන්නේ. ඉතින් එතන හිටවලා තියෙනවා. හොඳට මුළු අවුරුද්ද පුරාම කොළයි කරළුයි ගන්න පුළුවන්. ඒක නිසා මේ බොහෝ දෙනෙකුට අපි කොහෙන්ද මේ මුරුංගා හිටව ගන්නේ, මේක අපේ ගෙවල් වල හිටව ගන්න ඉඩක් නැහැ කියන ප්‍රශ්නෙට ඉස්සෙල්ලා මම උත්තරයක් දීලා මම ප්‍රායෝගිකව ඒක අත්හදා බලපු නිසා ඒ උත්තරේ දීලා මගේ සාකච්ඡාවට අදාළ එහෙම නැත්නම් මගේ මාතෘකාවට අදාළ කාරණා ටික මම කතා කරන්න. දැන් මුරුංගා වල ප්‍රයෝජන ගණනාවක් අපි කතා කරානේ. මහජන පෝෂණය සහ ඒ වගේම ආහාරයක් ලෙස, සත්ව ආහාරයක් ලෙස, ජීව ඉන්ධන නිෂ්පාදනය ගැන කතා කරා, සමාජ ආර්ථික වටිනාකම් ගැන කතා කරා. ඒ වගේම විවිධ ප්‍රයෝජන ගැන, කාර්මික ප්‍රයෝජන, ජෛව පද්ධති ස්ථායීතාව පවත්වා ගැනීම, පාරම්පරික ඖෂධයක් ලෙස දැන් මීට කලින් කතා කරා මේ මාතෘකාව. ඊළඟට වෛද්‍යවරු සහ මීට කලින් මම අහගෙන හිටියා දිලීර සහ බැක්ටීරියා රෝග වලට ප්‍රතිකාර ලෙස මේක යොදා ගන්න පුළුවන් කියලා, ජල පවිත්‍රතා කාරකයක් ලෙස යොදා ගන්න කියලා කීප දෙනෙක්ම කිව්වා. ඊළඟට පිළිකා වගේ දැන් අද සමාජයේ ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින රෝග වලට ප්‍රතිකාරයක් හැටියටත් යොදා ගන්න පුළුවන් කියලා කිව්වා. දැන් මේ පළවෙනි කාරණේ තමයි මහජන පෝෂණය. දැන් මහජන පෝෂණය ගැන කතා කරපුවහම මේ පෝෂණය සහ ආහාර සම්බන්ධව නීති රීති ගණනාවක් තියෙනවා. ඒකේ විශේෂයෙන්ම අපිට අදාළ වෙනවා ආහාර පනත. ෆුඩ් ඇක්ට් එක කියලා එකක් තියෙනවා. ඒකෙන් තමයි ප්‍රධාන වශයෙන් මේ ආහාර සකස් කිරීම, ගබඩා කිරීම, ප්‍රවාහනය, විකිණීම, ඒ සියලුම කාරණා පාලනය වෙන ප්‍රධාන පනත අපි හඳුන්වන්නේ ආහාර පනත, එහෙම නැත්නම් ෆුඩ් ඇක්ට් එක. දැන් ඒකේ දෙක ඒ වගන්තියේ තියෙනවා. කිසිම පුද්ගලයෙකුගේ මනුෂ්‍ය ශරීරයට විෂ සහිත දෙයක් ආහාරයට එක් කිරීම තහනම් කරලා තියෙනවා. එතකොට ෆුඩ් ඇක්ට් එක යටතේ ප්‍රධාන ආහාර බලධාරියා හැටියට නම් කරලා තියෙනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. ඊළඟට දණ්ඩ නීති සංග්‍රහයෙත් තියෙනවා 266 වෙනි වගන්තිය අන්තරාදායක හෝ අන්තරාදායක ආහාරයක් හෝ පානයක් විකිණීම තහනම් කියලා. නීති විරෝධී වරදක් හැටියට දක්වනවා. ළඟට තව තියෙනවා මේ ආහාර සම්බන්ධ නීතියක් පාරිභෝගික අධිකාරිය පනත 2003 අංක 9. එහිත් අරමුණේ පැහැදිලිව දීලා තියෙනවා. ඒ වගේම විස්තර ගණනාවක් තියෙනවා. ජීවිත හා දේපොළ වලට උපද්‍රව සිදුවන භාණ්ඩා සේවා සැපීමට එරෙහිව කටයුතු කිරීම මේ පනතේ ප්‍රධාන පරමාර්ථයක් හැටියට. දැන් ආහාර පනතේ දෙක ඒ කියන වගන්තිය ගන්නකො. එතන කියනවා කිසිම පුද්ගලෙක්ගේ මනුෂ්‍ය ශරීරයට විෂ සහිත දෙයක් ආහාරයට එක් කර ගැනීම තහනම් කරලා තියෙනවා. දැන් අපි එදිනෙදා පරිභෝජනයට ගන්න ආහාර ගත්තොත් අපි කඩෙන් ගිහිල්ලා ගන්න, එහෙම නැත්නම් අපි සාමාන්‍ය පුද්ගලයෝ හැටියට පරිභෝජනය කරන ආහාර විෂ සහිත නැතුව අපිට ගන්න පුළුවන් මොනවද කියලා කියන්නකෝ.
අපි ගත්තොත් එළවලු අද හිටෝන වෙලාවෙ ඉඳන් ඇටේ බිමට දාන තැන ඉඳන්ම පෝර ගහලා කෘෂි රසායන ගහලා තමයි එළවලු හදන්නේ. එතකොට අපේ ගෙදරට ගේන්නේ ඒවා නෙලා ගත්තට පස්සෙත් කල් තියා ගන්නත් කෘෂි රසායන ගහලා. එතකොට මොකද වෙන්නේ මේවා? මනුෂ්‍ය ශරීරයට විස දේවල්. එහෙමනම් ඇත්ත වශයෙන්ම අද අපේ කඩෙන් ගන්න සියලු මෙලවලු මේ ආහාර පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකට ගැනෙන භාණ්ඩයක් ඇත්තටම. ප්‍රොඩක්ෂන් එකක් හැටියට සලකන්න පුළුවන්. අර අධිකරණයකට අපි මොනවා හරි ඉදිරිපත් කරපුවාම වරදට අදාළ භාණ්ඩය අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒ වගේ මේ අපි ගන්න එළවලු ගත්තොත් ඒ එළවලු ඔක්කොම මේ නීතිය යටතේ විෂ සහිත දෙයක්. එහෙම නැත්නම් මනුෂ්‍ය ශරීරයට විෂ විය හැකි දේවල්. එතකොට මේ අත් වශයෙන්ම රටේ නීතිය යන වරදක්. මේ රටේ එළවලු විකුණන හැමෝම එහෙමනම් කරන්නේ වරදක්. නමුත් අපි දන්නවා නීතිය මේ සම්බන්ධව ක්‍රියාත්මක වීම කොයිතරම් අඩුද කියලා. අපි පළතුරු ගත්තත් ඕකම තමයි. අද සමහර පළතුරු වලට සමහර රාජ්‍ය ආයතනම ඒවා ඉදෙන්න බේත් ගහන්න අවසර දීලා තියෙනවා. දැන් නමුත් නීතියේ තියෙන්නේ මොකද්ද? යම්කිසි අන්තරාදායකයක් ආහාරයක් හෝ පානයක් විකිණීම තහනම් කියලා. දැන් මේ ඒ වගේම මනුෂ්‍ය ශරීරයට විස සහිත දෙයක් ආහාරයට එක් කිරීම තහනම් කියලා තියෙනවා. දැන් එතකොට කොහෙද නීතිය ක්‍රියාත්මක වෙන්නේ? දැන් අපේ පළතුරු ගත්තත් පළතුරු වලටත් එහෙම තමයි. සමහර පළතුරු කල් තබා ගන්න දැන් කොච්චර දේවල් ගහනවද? දැන් අපි දන්නවා කඩෙන් ගත්ත ඇපල්. මේ ඇපල් ගෙඩියකට මොනතරම් දේවල් ඉන්ජෙක්ෂන් ගහලා සමහරට වටේ ඉටිත් දාලා ඒ වගේම ඔය මිදි වර්ග, ඒ වගේම ඔය කහ පැහැති දොඩම් වර්ග මේවා අපි දන්නේ නැහැ කොයි කාලේ නෙලා ගත්තේවද කියලා. කොයි කාලේ කඩා ගත්තේවද කියලා. මේවා විශ්ලේෂණය කරලා පරීක්ෂණ කරලා මේවා හොයාගෙන තියෙනවා මේවායේ ආහාර මනුෂ්‍ය ශරීරයට විස සහිත ද්‍රව්‍ය තියෙනවායි කියලා. නමුත් අපේ රටේ ඒවා අත්අඩංගුවට අරගෙන ඒවා ගෙන්න ණයට නීතිය ක්‍රියාත්මක වීමක් අපි දකින්නේ නැහැ. දැන් ප්‍රධාන ආහාර බලධාරිය හැටියට ඉන්නවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා. එතුමාවත් මේ බලතල ක්‍රියාත්මක කරන බවක් අපි දකින්නේ නැහැ. ඉතින් මං හිතනවා මම අද විශේෂයෙන් මේ කාරණා ගැන අවධාරණය යොමු කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රජයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන මේ සම්බන්ධව අවධානය යොමු කරන්නට ඕන. මේ මිනිස්සෙන්ට සහ අපේ සමාජයට විෂ කැවීම නීතියෙන් තහනම් කරලා තියෙනවා. දැන් මම මේවා කියන්නේ ඇයි කියන එක මම එන්නම්. මොකද අපි මේ කතා කරන්නේ මුරුංග ගැන. අපි මේ විෂ සහිත සියලුම ආහාර වර්ග ප්‍රවර්ධනය කරනවා. ඒවා විකුණන අයට උඩගෙඩි දෙනවා රජය සහ පෞද්ගලික අංශ. නමුත් අපේ දේශීය ආහාර කිසිම වසවිසක් නැති මේ මුරුංග වැනි ආහාර සම්පූර්ණයෙන්ම අමතක කරනවා. ඒවා ප්‍රවර්ධනය කරන්නෙත් නැහැ. ඒවට අවශ්‍ය නිසි තැන දෙන්නෙත් නැහැ. මේ කතන්දරේ දෙපැත්තක්. එක පැත්තක් තමයි විස සහිත ආහාර රට තුල ප්‍රවර්ධනය කරනවා සහ ඒවා ප්‍රවර්ධනය කරන්නන්ට විරුද්ධව සහ ඒවා බෙදා හරින්නන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකිරීම. මේ කතන්දරයේ අනිත් පැත්ත තමයි රටට අවශ්‍ය කරන සහ ජනතාවට හිතකර ආහාර ද්‍රව්‍ය විස රහිත ආහාර ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම ප්‍රවර්ධනය කිරීම වැළැක්වෙන විදිහට කටයුතු කිරීම. ඒවා ප්‍රවර්ධනය කිරීමේ යුතුයකම පැහැරහැරීම සහ ඒවාට ළඟා වෙන්න ජනතාවට තියෙන ඉඩකඩ ඇහිරීම. මේක තමයි මේ කතන්දරේ පැති දෙක. මේ පැති දෙක වෙනස් වෙන්නට ඕන. ඒකයි මම මගේ කතාවේදී මම මුලින්ම මේ පින්තූරේ නරක පැත්ත පෙන්වන්නේ. දැන් ඔය පෝෂණය ගැන කතා කරනකොට අපේ රජයට සහ සමාජයට වගකීමක් තියෙනවා මේ පිළිකා සෑදී හැකි ආහාර ඉවත් කරන්න. ඉවත් කරලා පිළිකා හොඳ කරන ආහාර හඳුන්වලා දෙන්නට. නමුත් වෙන්නේ ඒකේ අනිත් පැත්ත. දැන් මේ මුරුංග වැනි කී දෙනෙක් මෙතන කතා කරාද පිළිකා හොඳ කරන්න පුළුවන් කියලා. නමුත් ඒවා ප්‍රවර්ධනය කිරීමක්, ඒවා හඳුන්වා දීමක් සිදු කරන්නේ නැහැ. පිළිකා හැදෙන්න පුළුවන් ආහාර ප්‍රවර්ධනය කරලා අපේ රජය පිළිකා වලට බේත් කරන්න කෝටි ගණන් මුදල් වියදම් කරනවා. එතකොට අපි හැමදාම කියනවා අපි රට සංවර්ධනය වෙමින් පවතිනවා, රටට මුදල් නැහැ, රට ණයයි. මේවට හේතු මෙන්න මේ තැන්වල තමයි තියෙන්නේ. අපේ රටට අනවශ්‍ය දේවල් අපි
ජනතාවට හුරු පුරුදු කරනවා, ජනතාව තුළ ව්‍යාප්ත කරනවා. ව්‍යාප්ත කරලා ඒ අනවශ්‍ය දේවල් වලින් ජනතාවට ඇතිවන පීඩාවන්ට සහ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න තවදුරටත් පිට රටවල් වලින් ණය අරගෙන එහෙම නැත්නම් රටේ ධනෙ නාස්ති කරලා අපි කියනවා අපි දවසින් දවස දුප්පත් වෙනවා. අපි ඒක පුද්ගල ණය ප්‍රමාණය දවසින් දවස වැඩි වෙනවා කිය. අපි සංවර්ධනය වෙනවා කියලා කියන්නේ අත් වශයෙන්ම රටක තියෙන සම්පත් මොනවද කියලා නිසියාකාරයෙන් හඳුනගෙන ඒවා නිසියාකාරයෙන් භාවිතා කිරීම තමයි සංවර්ධනය කියන්නේ. අපිට සංවර්ධනය කියලා වෙනත් රටවල් වල මොඩල් මෙහි ගෙනත් දාන්න බෑ. වෙනත් රටවල ආහාර මෙහි ගෙනත් දාන්න බෑ. වෙනත් රටවල ආහාර මෙහි ප්‍රචලිත කරන්න බෑ. අපේ රටේ වැවෙන ආහාර, අපේ රටට හානියක් නොවන ආහාර, අපේ රටේ ආර්ථිකය නැංවිය හැකි ආහාර ප්‍රවර්ධනය කිරීම තමයි සංවර්ධනය කියන්නේ. ඒ තුලින් තමයි අපි ලෝකෙට මේ විශාල ප්‍රමාණයක් ආහාර ගෙන්වීමටත් බේත් ගෙන්වීමටත් වැය කරන ධනය රට තුල ඉතුරු කරගත හැකි. දැන් ඔබ දකින්නට ඇති මේ මුරුංගව වලින් මොනතරම් දේවල් කරන්න පුළුවන්ද කියලා. මේක ආහාරයක් විතරක් නෙමෙයි. මේක බේතක්. මේක ඉන්ධන සඳහා යොදාගත හැකි දෙයක්. එතකොට මේකේ ප්‍රයෝජන විවිධයි. දැන් මේක අපි දන්නවා අපේ රට වගේ හැමදාම අවුව තියෙන, ඒ වගේම අපේ රට වගේ දේශගුණික කාලගුණික තත්ත්වයන් තියෙන රටවල හොඳටම වවන්න පුළුවන් දෙයක්. එහෙම වවලා මේක ආහාරයක් විතරක් හැටියට නෙමෙයි, මේකෙන් ගන්න පුළුවන් අනිකුත් ප්‍රයෝජන මේ සමාජයටත් අරගෙන ඒ වගේම ඒ අනිකුත් ප්‍රයෝජන ගත හැකි තත්ත්වයන්ට ඒව පරිවර්තනය කරලා විදේශ රටවලටත් යවලා තව මුදලක් උපයා ගැනීම තමයි අත්ත වශයෙන්ම කළ යුත්තේ. ඒ සඳහායි රජයත් පෞද්ගලික අංශයත් මුළු මහත් සමාජයත් තමන්ගේ ඉලක්ක සහ උපක්‍රම සැලසුම් කළ යුත්තේ. දැන් මෙතන තියෙනවා අපේ සමාජයේ සහ රාජ්‍යයන්ගේ වගකීම් කීපයක්. පිළිකා සෑදී හැකි ආකාර ඉවත් කිරීමේ වගකීමක් තියෙනවා. කොලෙස්ටරෝල් තරබාරුව දියවැඩියාව සෑදී හැකි ආහාර ඉවත් කිරීමේ වගකීමක් තියෙනවා. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා මේ ශරීරයට අන්තරදායක ආහාර මිනිස්යන්ට දෙන එක වරදක්, නීතිමය වරදක් කියලා. එහෙමනම් අද සමාජය තුල ව්‍යාප්ත වෙන මේ දියවැඩියාව හැදෙන්න පුළුවන් ආහාර ප්‍රචලිත කිරීම වරදක් නෙමෙයිද? ඒවට අදාළ ඇඩ්වර්ටයිසිං එහෙම නැත්නම් වෙළඳ දැන්වීම කිරීම වරදක් නෙමෙයිද? ඊළඟට තරබාරුව වැඩි කරන ආහාර රට තුල ප්‍රචාරය කිරීම, රට තුල විකිණීම, ඒවා ප්‍රවර්ධනය කිරීම වරදක් නෙමෙයිද? මේ සියලුම වැරදි අද අපි දැන හෝ නොදැන රාජ්‍ය සහ පෞද්ගලික දෙයන්ෂයෙන්ම සිදු වෙනවා. මේ පිළිබඳව කිසිම නෛතික සැලකිය හැකි නෛතික ක්‍රියාකාරකමක් හෝ නෛතික මැදිහත් වීමක් කිසිම අංශයකින් සිදුවන්නේ නැහැ. මම හිතන්නේ මෙතෙන්දී අපි ප්‍රමුඛත්වයේ ගත යුත්තේ රාජ්‍ය අංශය. පැහැදිලිව නෛතික ප්‍රතිපාදන සහ නෛතික අර්ථ නිරූපණ තියෙනවා නම් මනුෂ්‍ය ශරීරයට අහිතකර හැකි ආහාරයක් ප්‍රවර්ධනය කිරීම, විකිණීම තහනම් කියලා මගේ මතය සහ මගේ අර්ථ දැක්වීම නම් මේ සියලුම දේවල් මේ සමාජයෙන් තහනම් කළ යුතුයි සහ මේ සියලුම දේවල් මේ සමාජයෙන් ඉවත් කළ යුතුයි. ඒ ඉවත් කරගත්තොත් විතරයි මේ මුරුංග වගේ දේවල් අර හිස්තැන පුරවන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අපි මේ කුණු ගොඩවල් ඉවත් කරගන්න නැතුව අපි මුරුංග වගේ දේවල් ගැන කොච්චර කතා කළත් වැඩක් වෙන්නේ නැහැ. මොකද මුළු මාත් ජනතාවගේ මනස, හිත්, බඩ, කඩවල් වල රාක්ක, ඒ ඔක්කොම දේවල් මේ ජරාවන්ගෙන් කුණු ගොඩවල් වලින් පිරීලා. ඒ පිරිච්ච තැනට අපි තවදුරටත් මුරුංග ගෙනල්ලා ගහන්න ඉඩක් නැහැ. අපේ හදවත් වල ඉඩක් නැහැ. කඩවල් වල රාක්ක වල ඉඩක් නැහැ. ඉතින් ඒක නිසා මම මේ නෛතික ප්‍රතිපාදන හරහා පෙන්වා දෙන්නේ අපේ සමාජයේ සහ රාජ්‍ය වගකීමක් තියෙනවා මේ ඇත්ත වශයෙන්ම නීතියෙන් පවා තහනම් කර ඇති මේ දේවල් සමාජයෙන් සහ ජනතාවගේ මනසින් ඉවත් කිරීම. ඒ සඳහා රාජ්‍ය මට්ටමේ විශේෂ වැඩපිළිවෙලක් යෙදුවේ නැත්තම් ගමේ ඉන්න ගොවියා මුරුංග ගස් ටිකක් හිටවලා මේක කරන්න බෑ. එහෙම නැත්තම්
කුඩා සංවිධාන කීපයක් එක්කහුව වෙලා පළාත්වල මුරුංග හිටෙව්වයි කියලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මේක නිසා මේ සම්බන්ධව සංවිධිත වැඩපිළිවෙල අවශ්‍යයි. දැන් ඔය තෙල් සහ ජීව ඉන්ධන නිෂ්පාදනය කියන පැත්ත ගත්තත් දැන් තෙල් කියන එක ගත්තොත් තෙල් කියන එකේ අපේ විවිධ කාරණා සඳහා අපි තෙල් යොදා ගන්නවා. දැන් අපි කොච්චර තෙල් ආනයනය කරනවද? අපේ රටේ සමහර තෙල් අවශ්‍යතා සඳහා අපි රටට නොගැලපෙන පරිසර හානි සිදු කරන පාම් ඔයිල් ගස් වගා කරනවා. දැන් ඇත්ත වශයෙන් මේක තහනම් කරාට නමුත් වක්‍රාකාරව අපි දන්නවා ඒව සිද්ධ වෙනවා. රට තුල සිද්ධ වෙනවා. තාමත් ඒ වගාවන් තියෙනවා. තාමත් අපි දකිනවා නර්සරීස් තියෙනවා පාම් ඔයිල්. ඉතින් එතකොට මේවා වෛද්‍ය විද්‍යාත්මක හොයාගෙන තියෙනවා මිනිස්සුන්ගේ කොලෙස්ටරෝල් සහ විවිධ හෘද රෝග වැඩි කරන දේවල් කියලා. ඇයි මේවා වෙනුවට මුරුංගා වැඩිපුර හිටවලා ඒවයි ඇට අරගෙන ඒවයින් තෙල් හදාගෙන මේ සමාජයට පාවිච්චි කරන ක්‍රමවේදයක් හදන්න බැරි? එහෙම නැත්නම් දැන් ඉන්ධන සඳහා භාවිතා කරන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. අපි ඉන්ධන වලට කොයිතරම් ප්‍රමාණයක් අපි අපේ ජාතික ධනය ඩොලර් වලින් කොයිතරම් ප්‍රමාණයක් ඉන්ධන ආනයනය කිරීම සඳහා වැය කරනවද? ඇයි මෙවැනි කාරණා සඳහා රජයේ හෝ බලධාරීන් යොමු වෙන්නේ නැත්තේ? මේ සම්බන්ධව රජයේ හෝ බලධාරීන්ට නොදැනුවත්කම සහ අනවබෝධය විතරක්ම නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේ සමහර කුණුගොඩවල් ජනතාවට ගෙනීම තුල මේ රට ණය රටක් බවට පත් කරන ක්‍රමවේදය තුල එහෙම නැත්නම් ඔබත් අපත් දවසින් දවස ලෝකේ ණයකරුවන් බවට පත් කරන ක්‍රමවේදය තුල මේ කීප දෙනෙක්ගේ සාක්කු පුරවන මේ බලධාරීන් කීප දෙනෙක්ගේ සාක්කු පුරවන ඒ වගේම පෞද්ගලිකාංශයේ කීප දෙනෙක්ගේ සාක්කු පුරවන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒක තමයි මේකට තියෙන බාධාව. අන්නේ යාන්ත්‍රණය කඩා දමන්නට තමයි අපි සියලු දෙනාම එකතු විය යුත්තේ. එහෙම නැතුව අපි කොච්චර කතා කළත් මේ ගැටලුව විසඳන්නට හම්බෙන්නේ සමාජයට කුණු ගොඩවල් සමාජයට ලෙඩ එකතු කරලා සමාජයේ ණයකාරයෙක් කරලා ටික දෙනෙක් හොඳින් ඉන්න ටික දෙනෙක් ධනවතුන් වෙන ක්‍රමවේදය අපි වෙනස් කරේ නැත්නම් මම හිතන්නේ මේ ප්‍රශ්නයට අපිට විසඳුමක් හොයාගන්න අමාරු වෙනවා. දැන් ඊළඟට මෙහි තියෙන සමාජ ආර්ථික වටිනාකම් ගැන කතා කළොත් දැන් අපි පරිසරය ගැන කතා කරනවා පරිසර හානි ගැන කතා කරනවා අපිට පුළුවන් පරිසර හානියක් නැතුව මේ මුරුංග වැනි දේශීය භෝග වගා කරන්න. නමුත් අපි දන්නවා මේ දවස් ටිකේ ඔබ අවධානය යොමු කරොත් මේ මහවැලියේ අර ආදිවාසීන්ගේ ඉඩම් ටික පවා අරගෙන වවන්න දෙනව මොනවද? බඩඉරිඟු. ඇයි බඩඉරිඟු වගේ කිසිම ප්‍රයෝජනයක් නැති මේ අඩි 3-4ක් උසට වැවෙන ඊට පස්සේ ටික දවසක් වැවුනට පස්සේ සේනා දලඹුවත් කාලා විනාශ වෙන අන්තිමට අර අවුරුදු 10 ගණන් හැදිච්ච අඩි 100 ගණක් උස පරිසර පද්ධතීන් විනාශ කරලා ඇයි මේ බඩඉරිඟු වගේ දේවල් හදන්නේ? අපේ රටේ ඉඩ තියෙන තැන්වල මේ මුරුංග වගේ දේවල් මම මුරුංග වලට විතරක් නෙමෙයි ටාගට් කරන්නේ මුරුංග වගේ දේශීය ශාක වගා කිරීමේ වැඩපිළිවෙලක් ඇයි රට තුල ක්‍රියාත්මක කරන්න බැරි? මේවා අනිත් පරිසර පද්ධතිත් එක්කම මුහු වෙලා වැඩෙන ගසක්. මොකද අපි දන්නවා බඩඉරිඟු ගහක් උඩ කුරුල්ලෝ වහලා සත්තු වහලා කටයුතු කරන්න බෑ. අනිත් එක ඒවට කොහොමත් පෝර ගහලා වසවිස ගහලා පරිසර පද්ධතිය ඒවා තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ඒ විතරක් නෙමෙයි දැන් ඔය වගේ වගා කරන්න ගියාම පොළොවට කොයිතරම් පසක් එක්කහුව වෙනවද? විසක් එක්කහුව වෙනවද? ඒ විස ඔක්කොම වැස්සට ගහගෙන ගිහිල්ලා අපේ ජලයට යනවා. ඊට පස්සේ ඒ ජලය නැවතත් අපේ ශරීරයට එන්නේ. එතකොට ඒවා අපේ වකුගඩු රෝග වලට අපේ පිළිකා වලට ඒවා බලපා. නමුත් ඒ වෙනුවට මේ වසවිස ගහන්න නැති පෝර ගහන්නේ නැති විශේෂ වගා ක්‍රම අවශ්‍ය නැති මේ මුරුංග වැනි දේශීය ශාක ප්‍රවර්ධනය කරන්නට ඇයි කටයුතු නොකරන්නේ? ඒ තුල පරිසර හානිය වීම ඊටම අවමයි. මොකද පරිසර පද්ධතීන් එක්ක මෙවැනි ගස් සම්බන්ධ වෙනවා. මෙවැනි ගස් තුල කුරුල්ල වහනවා, දනඹුව ඇති වෙනවා, වෙනත් සත්තුන් ඇති වෙනවා. ඒ වගේම යටි වගාවන් තියෙනවා. මේ පරිසර පද්ධතියේ කොටසක් බවට මේ ශාකපත් වෙනවා.
අර බඩේරිඟු වගේ එහෙම නැත්නම් වෙනත් ඒක පාම් ඔයිල් වගේ පරිසර පද්ධති නැති මේ අර තනියම ජීවත් වෙන එහෙම නැත්නම් අපි කියනවා ඒක දේශික ඒක භෝග වගාවන්. ඒක භෝග වගාවන් වල තියෙන පාරිසරික අහිතකර භාවයන් මෙවැනි ශාකවල නැහැ. ඒක නිසා පාරිසරික වශයෙන් උත් අපි දැන් ලොකු අභියෝගයකට මුහුණ දීලා ඉන්නවා මේ පරිසරය ආරක්ෂා කිරීම. මොකද පරිසරය ආරක්ෂා නොවුනොත් අපි හැමෝම දන්නවා පාරිසරික සෞඛ්‍යය බිඳ වැටුනොත් මිනිස්යාගේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. මොකද පරිසරයයි මිනිස්යයි කියන්නේ දෙන්නම එක්කෙනේ. ඒතර පාරිසරික සෞඛ්‍යය බිඳ වැටිච්ච දවසක මේ මානව සෞඛ්‍යය කියන එකේ පැවැත්මක් නැහැ. එතකොට පාරිසරික සෞඛ්‍යයට හානියක් නොවන විදිහට තමයි අපි වගාවන් තෝරගන්නට ඕන. අපි භෝගයන් තෝරගන්නට ඕන. ඒ වගේම අපේ ආහාරයට ගැනීම සඳහා සියලු වගාවන් පාරිසරික සෞඛ්‍යයට හානියක් නොවන පරිදි තෝරා නොගත්තොත් අපි පරිසරය විනාශ කිරීමේ ගමනේ එහෙම නැත්නම් ඒ විනාශ කිරීමේ අනතුරු තව තවත් වර්ධනය කරනවා. ඉතින් එවැනි වැදගත් වටිනාකම් රාශියක් සහිත භෝග අපි මම හිතන්නේ දේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම ඉතාමත් වැදගත්. ඒ සඳහා මම හිතන්නේ දැනුම හැකියාව තියෙන සෑම දෙනාම ඒ වගේම රාජ්‍ය අංශයත් මැදිහත් වෙලා කටයුතු කළ යුතුය. දැන් තව මම හිතන්නේ වෙලාව ටිකක් නරකයි. ඒක නිසා මේ සමහර කාරණා මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම හිතන්නේ විශේෂයෙන්ම රට තුල නීති විරෝධී ආහාර රටාවට එරෙහිවීමත් සෞඛ්‍ය විරෝධී ආහාර රටාවට එරෙහිවීමත් පාරිසරික හිතකර ඒ වගේම සෞඛ්‍යයට හිතකර දේශීය භෝග වගාවන් විශේෂයෙන් මුරුංගා වැනි භෝග වගාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා හැකි හැම අවස්ථාවකදීම ඔබගේ කැපවීම සහ ඔබගේ දායකත්වය දක්වන ලෙස ඉල්ලා සිටිමින් ඔබට ස්තුතිවන්ත වෙනවා.